මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. උදැසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය එදිරිවීර ගුණසේකර, ප්‍රකාශය සේනක උබේසිංහ. කොළඹ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 20ට වැඩි අයට අද සිට බූස්ටර් මාත්‍රාව. ගර්භණී මව්වරුන්ටද බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමේ අවස්ථාව. කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් කාඩ්පත ලැමිනේටින් කිරීමෙන් වළකින ලෙස දැනුම් දීමක්. ජනතාව දිනවීම පොදුජන පෙරමුණේ අපේක්ෂාව බව බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා පෙන්වා දෙයි. විපක්ෂයේ හුස්ම වැඩසටහනින් රුපියල් මිලියන 99ක පරිත්‍යාග. තරුණ ප්‍රජාව ශක්තිමත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණෙන් නව වැඩසටහනක්. විපක්ෂ ජනතා අභිලාෂ වෙනුවෙන් කැපවිය යුතු බව රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. බ්‍රිතාන්‍යයේ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව යළිත් ඉහළට. ශ්‍රී ලංකා මල්ල ක්‍රීඩා සංගමය සියවස් සැමරුමට සැරසෙයි. අනියත බියකින් තොරව බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගැනීමට යොමු වන ලෙස සෞඛ්‍ය අංශ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ගෙන් ඉල්ලීමක් කරයි. මේ පිළිබඳ විවිධ අසත්‍ය පුවත් පැතිර යාම හේතුවෙන් ඇතමුන් එන්නත්කරණය සඳහා යොමු වීමට මැලිකමක් දක්වන බව වාර්තා වේ. මේ අතර ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් දරුවන්ට සිදුවන බලපෑම අඩු මට්ටමක පවතින බව විශේෂඥ වෛද්‍ය ශාමන් රජින්ද්‍රජිත් මහතා සඳහන් කරයි. මෙතෙක් සිදු කළ පර්යේෂණවලදී ඒ බව අනාවරණය වී තිබේ. ඔමික්‍රෝන් ප්‍රභේදය සීග්‍රයෙන් ව්‍යාප්ත වන රටවල් රැසක් මේ වන විට හඳුනාගෙන ඇත. ඔමික්‍රෝන් වෛරසය ආසාදිත ළමයින්ගේ මරණ අනුපාතයේ වර්ධනයක් පෙන්නුම් කර නොමැත. පාසල් කාලවේලාව තුළ නිවැරදි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන්නයි හෙතෙම පාසල් ශිෂ්‍ය ප්‍රජාවට දැනුම් දෙයි. මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 5,73,649ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් 747 දෙනෙක් ඊයේ හඳුනාගත්හ. සිදුව ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 14,641කි. උත්සව සමයේදී ජනතාව පූර්ණ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි. නැතහොත් රට තුළ ශීඝ්‍ර කොවිඩ් ව්‍යාප්තියක් ඇතිවිය හැකිය. සමාජ දුරස්ථ භාවය පවත්වා ගැනීම, මුව ආවරණ පැළඳීම සහ නිරන්තරයෙන් දෑත් සේදීම අනිවාර්යෙන් සිදු කළ යුතුය. කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගැනීමට කිසිවෙකුත් බිය විය යුතු නැත. කොළඹ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 20ට වැඩි සියලු දෙනාට අද සිට බූස්ටර් මාත්‍රාව ලබා දෙන බව කොළඹ නගර සභාවේ වසංගත රෝග විශේෂඥ වෛද්‍ය දිනුකා ගුරුගේ මහත්මිය පවසන්නීය. කොළඹ දිස්ත්‍රික්කයේ රැකියාවේ නියුතු අයටද ආසන්නයේම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගොස් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගැනීමේ හැකියාව පවතී. කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතේ 3 වන මාත්‍රාව හෙවත් බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමට ගර්භණී මව්වරුන්ටද හැකියාව පවතින බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා මහත්මිය පවසන්නීය. ගර්භණී මව වයස අවුරුදු 30ට වැඩි නම් මෙම එන්නත ලබා ගැනීමට සුදුසුකම් ලබයි. දෙවන කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ගර්භණී වීමට පෙර ලබා සිටි අයට ගර්භණී සමයේදී බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමට හැකි බව ඇය ජාතික ගුවන්විදුලියට පැවසුවාය. දැන් අපි බූස්ටර් ඩෝස් එකක් සියලුම අවුරුදු 30ට වැඩි පුද්ගලයන්ට ලබා දෙනවා. ඒ වගේම ගර්භණී මව්වරුන්ටත් මේ අවුරුදු 30ට වැඩි ගර්භණී මව්වරුන් ඉන්නවා නම් හෝ ඉදිරියේදී අවුරුදු 20ට දක්වා මේක
චක්‍රලේඛ නිකුත් වෙනවා. ඔවුන්ටත් මේ බූස්ටර් ඩෝස් එක ලබා ගන්න පුළුවන්. ඒතර බූස්ටර් ඩෝස් එක ලබා ගන්නේ කලින් සයිනෝෆාර්ම් හෝ එන්නත් වේල් දෙකක් ගර්භණී වීමට ප්‍රථම ලබාගෙන තියෙනවා නම් ඊළඟ ගර්භණී අවස්ථාවේදී මේ මව්වරුන්ට ෆයිසර් බූස්ටර් ඩෝස් එකක් ලබාගෙන රෝගයෙන් ආරක්ෂා වෙන්න පුළුවන්. ඒක සියලුම මව්වරුන්ට දැන් සිට ක්‍රියාත්මක කරන්න පුළුවන්. දැනට අපි අවුරුදු 30ට වැඩි මව්වරුන්ට සහ ඉදිරියේදී අවුරුදු 20ට වැඩි සියලුම මව්වරුන්ට මේක ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ එන්නත ලබා ගත්තා කියලා මව 100% රෝගයේ වැළඳීමෙන් ආරක්ෂිත වන්නේ නැහැ. ඒකින්ද සියලුම ගර්භණී මව්වරුන් අපි හැමදාමත්ම කියන සෞඛ්‍ය ක්‍රමානුකූලව හැසිරීම වලට නතු වෙන්න ඕන. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. මහජන බැංකුවේ පීපල්ස් ක්‍රෙඩිට් කාඩ් වලට ඇදහිය නොහැකි වාසි රැසක්. කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් කාඩ්පත ලැමිනේටින් කිරීමෙන් වළකින ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. එහෙත් එම කාඩ්පත සුරක්ෂිතව තබා ගත යුතුය. එන්නත් කළ බව සනාථ කළ හැකි එකම සාක්ෂිය වන්නේද එයයි. ඉදිරියේදී තවත් එන්නත් මාත්‍රා ලබා දීමට සිදුවේදැයි කල්තියා ප්‍රකාශ කළ නොහැකිය. එය වෛරසයේ ව්‍යාප්තිය අනුව තීරණය කරන බව හෙතෙම පෙන්වා දෙයි. එවැනි තත්වයකට නීතිමය ප්‍රතිපාදන පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නීතිමය අංශ මගින් තමයි කටයුතු කරන්න ඕන. මෙවැනි දෙයක් සම්බන්ධයෙන් මේ දක්වා එන්නත් ලබා දීම සම්බන්ධයෙන් අනිවාර්ය කිරීමේ නීතියක් අපි ළඟ නැහැ. එතනින් එහාට ගිහිල්ලා තියෙන පවතින මොකක් හෝ නීතියක් යටතේ එමෙනි කටයුත්තක් කරන්න පුළුවන්ද කියන එක අපිට නෙමෙයි උපදෙස් අපිට ලබා ගන්න ඕන නීති අංශ මගින්. ඒ හැරුණාම මේ මොහොතේ අපිට කියන්න තියෙන්නේ මේ එන්නත් ලබා ගැනීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් ස්වේච්ඡාවෙන් කෙරෙන ක්‍රියාවලියක්. ඒකට තමයි මේ අපේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අපි මේ අවදානම සංනිවේදනය කිරීම හරහා ජනතාව ඒ සඳහා පොළඹවලා ඒක කරනවා මිසක් ස්වේච්ඡාවෙන් කරනවා මිසක් නීතිමය කටයුතු කිරීමට මේ සඳහා අවකාශ මේ මොහොතේ මං හිතන්නේ නැහැ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කළේ කිසිවෙක් පරාජය කිරීමට නොවන බව එහි නිර්මාතෘ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. ජනතාව දිනවීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂාවයි. අභියෝග රැසකට රටත් ලෝකයත් මුහුණ දී තිබේ. පවතින සෑම අභියෝගයක්ම නිසලෙස කළමනාකරණය කිරීමට කටයුතු කරන බව හෙතෙම පවසයි. ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ දායකත්වයේ සහ මෙහෙවීම ඒ වෙනුවෙන් නෝඩුව ලැබෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි. කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මෙහෙයවීමෙන් ආරම්භ කරන ලද විපක්ෂයේ හුස්ම වැඩසටහන මගින් රෝහල් 36කට අවශ්‍ය උපකරණ පරිත්‍යාග කර ඇති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි. ඒ සඳහා වියදම් කර ඇති මුදල රුපියල් මිලියන 99කි. කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා සාර්ථක වැඩපිළිවෙලක් අවශ්‍ය වේ. රටේ විදේශ විනිමය සංචිතයද සීඝ්‍ර ලෙස අඩුවෙමින් පවතී. පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ රට ගොඩනැගීම සඳහා සියලු දෙනා එකවන්ව කටයුතු කළ යුතු බවද මන්ත්‍රීවරයා අවධාරණය කරයි. රට ශක්තිමත් කරන නව ජාතික බලවේගයක අවශ්‍යතාව වර්තමානයේ පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජාතික සම්පත් සුරකිය යුතුය. ඒවා ආරක්ෂා කර ගැනීම සියලු දෙනා සතු වගකීමකි. ඒ වෙනුවෙන් තරුණ ප්‍රජාව සක්‍රිය දායකත්වයක් ලබා දිය යුතුය. ජීවිතය ලස්සන කරන සුන්දර රටක් වෙනුවෙන් JVP Youth වැඩසටහන ක්‍රියාත්මක බවද ඔහු සඳහන් කරයි. ගෘහ ආර්ථිකයේ ශක්තිමත් කිරීම සඳහා නව වැඩපිළිවෙලක් අවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි. පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාතික වැඩපිළිවෙලක් අවශ්‍ය වේ. එම ජාතික වැඩපිළිවෙල සඳහා ජාත්‍යන්තරයේ සහාය ලබා ගැනීමද අත්‍යවශ්‍ය වේ. වර්තමානයේ පවතින්නේ දුර්වල විපක්ෂයකි. විපක්ෂයේ කාර්යභාරය ඔවුන් නිසි පරිදි ඉටු නොකරයි. පාර්ලිමේන්තුව තුළ වුවද විපක්ෂය මීට වඩා ජනතා අභිලාෂ වෙනුවෙන් පෙනී සිටිය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කිරීමට ශක්තිමත් විපක්ෂයක් පැවතීම අත්‍යවශ්‍ය බව වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. ඇතැම් ජනමාධ්‍ය රට තුළ අර්බුද ඇති කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි.
ජනතාව අතර ද්වේෂය පැතිරවීම ජනමාධ්‍යයේ කාර්යභාරය නොවේ. ජනමාධ්‍යයේ කාර්යභාරය විය යුත්තේ ජනතාවට නිවැරදි තොරතුරු ලබා දීම බව හෙතෙම පවසයි. එහෙත් ඇතැම් ජනමාධ්‍ය ජාතීන් අතර මෙන්ම ආගම් අතරද ගැටලු ඇතිවන අයුරින් වාර්තාකරණයේ යෙදීම බරපතල ගැටලුවකි. පවතින තත්ත්වය හමුවේ ජනමාධ්‍ය දැඩි වගකීමකින් කටයුතු කළ යුතු බවද මන්ත්‍රීවරයා අවධාරණය කරයි. ගෑස් සිලින්ඩරයක් පිපිරී යාමෙන් පසුගියදා ජීවිතක්ෂයට පත් වූ කුණ්ඩසාල ප්‍රදේශයේ සිව්දරු මවගේ ඥාතීන් අදාළ ගෑස් සමාගමට එරෙහිව නඩු පැවරීමට තීරණය කරයි. 53 හැවිරිදි කාන්තාවක් එම සිදුවීමෙන් ජීවිතක්ෂයට පත්විය. මෙවැනි සිදුවීම් ඉකුත් දින කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ රැසකින් වාර්තා විය. පොළොන්නරුව අලුත් ඔය ප්‍රදේශයේ නිවසකද ඊයේ ගෑස් ලිප පුපුරා ගොස් ඇති බවට වාර්තා වේ. ඇඹිලිපිටිය කුඹුගොඩ ආර ප්‍රදේශයෙන්ද එවැනි සිදුවීමක් ඊයේ වාර්තා විය. ප්‍රේක්ෂා රංග කලා මහෝත්සවයේ සිව්වැනි දිනය අදයි. තරංග බණ්ඩාර මහතාගේ වෞදරි වේදිකා නාට්‍ය එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත වන අතර සෝමලතා සුබසිංහ මහත්මියගේ විකෘති වේදිකා නාට්‍ය ටවර් රෝල් රඟහලේදී වේදිකාගත වන බව ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් ඩීඑම්එස් දිසානායක මහතා ජාතික ගුවන්විදුලියට පැවසීය. පසුරු 3:30ට සහ පසුරු 6:30ට මෙම නාට්‍ය වේදිකාගත කෙරේ. මීළඟට ප්‍රමුඛ පුවත බලාපොරොත්තු වන්න. මහජන බැංකුවේ පීපල්ස් ක්‍රෙඩිට් කාඩ් වලට ඇදහිය නොහැකි වාසි රැසක් තෝරාගත් වෙළඳ සැල් වලින් 60% දක්වා සැරටම වට්ටම් සහ පොලී රහිත වාරික වශයෙන් ගෙවීමේ පහසුකම්. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. උත්සව සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ 55ක මිල අඩු කර තිබේ. සතුස මගින් එම භාණ්ඩ මිලට ගත හැකි බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ජාතික ගුවන්විදුලියට පැවසිය. මෙම 31 වෙනිදා දක්වා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මකයි. නාඩු සහල් කිලෝග්‍රෑමයක මිල රුපියල් 99.50කි. සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 130කට සතුස මගින් මිලදී ගත හැකිය. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. සත්‍යේ හඬ අවධානය පිණිසයි. හෝමාගම සිට තලගල දක්වා දිවෙන 128 බස් මාර්ගයේ දියගම මන්සන්දිය දක්වා කොටස දැඩි ලෙස අබලන්ව ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. අවස්ථා කීපයකදී එම මාර්ගයේ ප්‍රතිසංස්කරණය කරන බව පැවසුවද නිසි ක්‍රමවේදයක් යටතේ එය මෙතෙක් සිදු වී නොමැති බව ඔහු පවසති. මාර්ගයේ තැනින් තැන වලවල් දක්නට ලැබේ. ත්‍රිරෝද රථ යතුරු පැදිමෙන්ම එම මාර්ගයේ ගමන් ගන්නා බස් රථද මෙම තත්ත්වයේ හේතුවෙන් විටින් විට අලුත් වැඩියා කිරීමට සිදුවන බවද වාර්තා වේ. ප්‍රදේශයේ ජනප්‍රිය පාසල් රැසකට ප්‍රවේශන මාර්ගයේ ලෙසද මෙය සැලකේ. අබලන්ව ඇති මාර්ගයේ දුර ප්‍රමාණය කිලෝමීටර් 4.5කි. කඩනමින් මෙම මාර්ගයේ ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ප්‍රදේශවාසීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. මාර්ග සංවර්ධන අමාත්‍යතුමනි මේ ඔබේ අවධානයටයි. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය CIB ජනජය වාසනා සමගින් නවතම සහ නව අවුරුදු සේල් ආරම්භනා දෙසැම්බර් මාසයේ පුරා ඔබේ විල්පත්‍ර වටිනා තෑගි තෙල් ගෝල්ඩ් කරපත් සහ බැංකු කාඩ් පත් සඳහා 120ක් දක්වා වට්ටම් අදම CIB එන්න. කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් ලෝක ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කර ඇතැයි ලෝක බැංකුව නිවේදනය කරයි. ලෝක ආර්ථිකයේ මෙවැනි බලපෑමක් දක්නට ලැබෙන්නේ වසර 91කට පසුව වීම විශේෂත්වයකි. කොවිඩ් වසංගතයේ මැඩ පැවැත්වීමට අධික පිරිවැයක් දැරීමට සිදුව තිබේ. පවතින තත්ත්වය හමුවේ ලෝක ජනගහනයෙන් මිලියන 500ක් පමණ දුගීභාවයට පත්ව ඇතැයි ලෝක බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි. තවත් කොවිඩ් ආසාදිතයින් 3,78,938ක් ඊයේ ලෝපුරා වාර්තා විය. වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මහා බ්‍රිතාන්‍යයෙන් වාර්තා වේ. 54,661ක් ලෙස එය සටහන් විය. ඇමරිකාවෙන් ආසාදිතයෝ 35,965ක් හඳුනාගත්හ. රුසියාවෙන් හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 29,558කි. ලෝපුරා වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 27,08,84,068ක් දක්වා ඉහළ ගොස් ඇත.
සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 53,26,472කි. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය CIB ජනජය වාසනා සමගින් නවතන සහ නව අවුරුදු සේල් ඇරඹුණා. දෙසැම්බර් මාසයේ පුරා ඔබේ විල්පත්‍ර වටිනා තෑගි තෙල් ගෝල් ත්‍රිපත් සහ බැංකු කාඩ්පත් සඳහා 20% දක්වා වටම්. අදම CIB එන්න. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් පොල් ගසෙන් වැඩගමු රටදයත් දිනවමු සහය සඳහා අමතන්න 1928 WhatsApp 070 දේශීය පොල් කර්මාන්තයේ නවෝදය ආරම්භමු. ජාතික මට්ටමින් සහ ප්‍රාදේශීය මට්ටමේ සංවර්ධන සැලසුම් 22ක් සකසා අවසන් බව නාගරික සංවර්ධන අධිකාරී සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර මහතා පවසයි. තවත් නගර සංවර්ධන සැලසුම් 52ක් සැකසමින් පවතී. 2024 වසර වන විට නගර සංවර්ධන සැලසුම් 136ක් සැකසීම සිය අධිකාරී අපේක්ෂාව බව හෙතෙම පවසයි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් වත්තපිටියේ ඇති පොල් ගහ කියන්නේ අමතර ආදායම් මාර්ගයකට ඔබට ඇති හොඳම මගක්. පොල් මදෙන්, කට්ටෙන්, ලෙල්ලෙන් පමණක් නොව මුළු පොල් ගහෙන්ම හරියටම ප්‍රයෝජනගෙන ඔබේ අතමිට සරු කරගන්නා අතරම ජාතික ආර්ථිකය සවිමත් කිරීම සඳහා දායක වීමට දැන් ඔබට අවස්ථාව. ඵලදායීතාව වැඩි කරගන්න, නාස්තිය අවම කරගන්න, උවදුරු වළක්වා ගන්න, පොල් වගාව සරු කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු දේ පිළිබඳව තවත් බොහෝ තාක්ෂණික සහයෝගය ලබා දෙන්න පොල් පර්යේෂණ ආයතනය සූදානම්. සහය සඳහා අමතන්න 1928 WhatsApp 070 400 1928 ක්‍රීඩා පුවත් ශ්‍රී ලංකා මල්ල ක්‍රීඩා සංගමය සියවන සංවත්සරය සැමරීමට සූදානම් වේ. ඒ නිමිත්තෙන් වැඩසටහන් කිහිපයක් පැවැත්වෙන බව එම සංගමේ සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. සීවස් සැමරුම තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. වැඩිදුරටත් අදහස් දක්වන පාලිත ප්‍රනාන්දු මහතා සියවස සංවත්සරය සමරලා තියෙනවා අර්ධ මැරතන් ධාවන තරගයක්. ඒක කාන්තා සහ පිරිමි කණ්ඩායම් පිරිමි කැටගරි එකට තියෙන්නේ. ඒ මැරතන් එක දිනන මුලින්ම ජනවාරි මාසේ 17 වෙනිදා ජනවාරි 22 වෙනිදා ඊළඟට අපේ තියෙනවා සම්මන්ත්‍රණයක්. ඒ සම්මන්ත්‍රණයට අපි ආසියානු මල්ල ක්‍රීඩා සංගමේ සභාපති ලේකම් ඇතුළුව දකුණු ආසියානු කොටේ රටවල් වල සියලුම සභාපතිවරුන් සහ ලේකම්වරුන්ට ආරාධනා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දැනට ලංකාවේ ඉන්න පැරණි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කතා කරලා ඔවුන්ගේ දක්ෂතාවයන් සම්බන්ධව කතා කරන සම්මන්ත්‍රණයක් පවත්වන සම්මන්ත්‍රණයෙන් පස්සේ යනවා අපි නැෂනල් චැම්පියන්ෂිප් එකට. ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ රාත්‍රී පැවති තරගයෙන් දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම පරඳවා ජැෆ්නා කිංස් කණ්ඩායම කඩලු 7ක ජයක් වාර්තා කළේය. දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම පන්දු වාර 14යි පන්දු 1කදී සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 69ක් රැස් කළේය. චතුරංගද සිල්වා කඩලු 4ක් බෙදහෙළිය. ජැෆ්නා කිංස් කණ්ඩායම පන්දුවාර 9යි පන්දු 2කදී කඩලු 3කට ලකුණු 71ක් ලබා තරගයේ ජය වාර්තා කළේය. චතුරංගද සිල්වා තරගයේ වීරයා ලෙස නම් කෙරෙන. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. නව කෘෂි තාක්ෂණය මෙරටට හඳුන්වා දීම සඳහා රුපියල් මිලියන 22,500ක් වෙන් කර තිබේ. ලබන වසර තුලදී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. කාබනික පොහොර ප්‍රචලිත කිරීමේ වැඩසටහනද ක්‍රමිකව ක්‍රියාත්මක කරන බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone, සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට මවුන්ටන් බයික් 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 සැප්තැම්බර් 30 දක්වා NSB Youth Trust හා අවමය මාසිකව ඇමරිකානු ඩොලර් 100ක් හෝ ඊට සමාන ඕනෑම විදේශ මුදලක් මාස 6ක් නොකඩවා එවන්න. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න.
මෙරට වැවිලි ආර්ථිකය නගා සිටුවීමට රුපියල් මිලියන 10,000ක් වෙන් කරේ. තේ, පොල්, රබර්, කුරුඳු, ගම්මිරිස්, කෝපි, කරාබු නැටි ඇතුළු අපනයන භෝග රැසක් මේ අර්ථයේ නගා සිටුවීමට නියමිතයි. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරුනොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC ෆයිනෑන්ස් රන්සවි රන්නය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව. නැගෙනහිර උතුරු මැද හා ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි ඇතිවෙයි. ඇතැම් ස්ථානවලට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සබරගමුව වයිම් පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක් තරම් තද වැසි ඇතිවිය හැකිය. කොවිඩ් මාරාන්තික තත්ත්වය යම්තාක් දුරකට අඩුවීම නිසා සංචරණ සීමා ඉවත් කර රට විවෘත කළේය. පසුගිය කොවිඩ් රැලි දෙකෙන්ම දැඩි පීඩාවකට පත් වූ රටක ජනතාව ඊළඟ කොවිඩ් රැලක් ඇතිවීමට ඉඩ නොතබන බව විශ්වාසයි. එහෙත් මේ රටේ ජනතාවට ඉතාමත් ඉක්මනින් සෑම දෙයක්ම අමතක වන බව පැරැන්නන්ගේ මතයයි. එපමණක් නොව කොටිනායක ප්‍රභාකරන් ත්‍රස්තවාදියා එක් අවස්ථාවක කියා තිබුණේ සිංහලයාට ඉතා ඉක්මනින් අතීතය අමතක වන බවයි. අතීතයේ කෙසේ වෙතත් මීට මාස 2-3කට පෙර මේ රටේ ජනතාව කොවිඩ් අසංගතයෙන් බේරා ගැනීමට ජනාධිපතිතුමා ආරක්ෂකංශත් සෞඛ්‍යංශත් යොදවා මොනතරම් කැපවීමක් කළාද. රට තුළ ඔක්සිජන් හිඟවී රෝගීන් පණ රැක ගැනීමට දඟලද්දී ජනාධිපතිතුමා ඉන්දියාවෙන් නාවික හමුදාව යොදා ඔක්සිජන් නැව් මෙරට ගෙන්නුවේ මුහුදේ දුවන නැව් මහපාරේ දුවන වාහන මෙන් එහා මෙහා යවමින්. එන්නත් ගන්නට යෑම සඳහා දෙපාවාරු නැති පිරිස සොයා නිවෙස්වලට ගොස් එන්නත් ලබා දී ඔවුන්ගේ ජීවිත බේරාගත්තේය. පළමු එන්නත දෙවන සහ තුන්වෙනි එන්නතද ලබා දෙමින් ඊට අමතරව ඒ සඳහා වූ සියලු පහසුකම්ද සපුරමින් රුපියල් බිලියන ගණනක් වියදම් කර යුද්ධයටත් වඩා බරපතල තත්ත්වයකින් රටත් රටේ ජනතාවත් බේරාගත්තා. රජයට එරෙහිව කැරට් අලේත් බෝංචි කරලෙත් මිල වැඩි කරමින් ගෑස් සිලින්ඩරයෙන් සිදුවන අනතුරු ගැනත් කියා රට පුරා අනවශ්‍ය ඒකරාශීම් කරන්නේ නැවත කොවිඩ් රැල්ලක් ගෙන යමින් රටේ අවසානයේ සිදු කරන්නද යන්න ඇසිය යුත්තේ ඒ උද්ඝෝෂණ වැඩ වර්ජන කරන ජාතිද්‍රෝහී පුද්ගලයන්ගෙන්මයි. ජනාධිපතිතුමා කිසිම ප්‍රශ්නයකින් පලා යන්නේ නැහැ. ගෑස් වලටත් එළවලු වලටත් වැටුප් වැඩිවීම වලටත් විසඳුමක් දෙන බව දැන දැනත් මෙම කොවිඩ් සුනාමිය ඇති කරන පරිසරය ඇති නොකර ඉවසීමෙන් සාකච්ඡාවෙන් සාමින් කටයුතු කිරීම අපේකම නොවේද? ඒ ඉදිරිපත් කළ දවසේ සටහන සමග උදෑසන ප්‍රවෘත්ති අවසන් කිරීමට යලිත් සිරස්තල. කොළඹ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 20ට වැඩි අයට අද සිට බූස්ටර් මාත්‍රාව. ගර්භණී මව්වරුන්ටද බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමේ අවස්ථාව. කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් කාඩ්පත ලැමිනේටින් කිරීමෙන් වළකින ලෙස දැනුම් දීමක්. ජනතාව දිනවීම පොදු ජන පෙරමුණේ අපේක්ෂාව බව බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා පෙන්වා දෙයි. විපක්ෂයේ හුස්ම වැඩසටහනින් රුපියල් මිලියන 99ක පරිත්‍යාග. තරුණ ප්‍රජාව ශක්තිමත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණෙන් නව වැඩසටහන. විපක්ෂයේ ජනතා අභිලාෂ වෙනුවෙන් කැපවිය යුතු බව රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. බ්‍රිතාන්‍යයේ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව යලිත් ඉහළට. ශ්‍රී ලංකා මල්ල ක්‍රීඩා සංගමය සේවස් සැමරුමට සැරසේ. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දී හැකියි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට බලාපොරොත්තු වන්න. උදෑසන ප්‍රවෘත්ති මින් සමාප්තයි.